තෙරුවනේ සියලුම දෙනාට අද අපි ඔයාලත් එක්ක කතා කරන්න යන්නේ කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලය ගැන. දුපුතේ කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලය ගැන කතා කරද්දී පුතේ එක විතරක්ම නෙමෙයි කතා කරන්නේ අපි. සංයුක්ත වස්තු වල වර්ගඵලයක් කතා කරනවා. ඒ කියන්නේ කේන්ද්‍රික ඛණ්ඩ සම්බන්ධ වෙලා තියෙන ගැටලු ඒවත් කතා කරනවා. හරි. මාත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. හරි අපි බලමු කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලය හොයන සූත්‍රය මොකක්ද කියන එක බලලා එකෙන් ගැටලු විසඳමු. හරි. කේන්ද්‍රික ඛණ්ඩයක් මම කේන්ද්‍රික ඛණ්ඩයක ඡාප දිග හොයන මාතෘකාව යටතේ ඒ කියන්නේ වීඩියෝ එකේදී කියා දීලා තියෙනවා මොකක්ද මේ කේන්ද්‍රික ඛණ්ඩයක් කියන්නේ කියලා. හරි. එතකොට කේන්ද්‍රික ඛණ්ඩයේ කෝණය මෙහෙම θ කියලා දීලා තියෙද්දි මුතේ හිතන්න අර r කියලා. එතකොට මේ ගන්නා ඉඩ ප්‍රමාණය හොයන සූත්‍රයක් තියෙනවා. පුතේ මෙහෙමයි අර 360න් θ 2πr කියලා නෙගත්තේ ඡාප දිගක් හොයද්දි මේ කෑල්ලක දිගක් හොයද්දි මේකෙත් අර 360න් θම තමයි දාන්නේ. බලන්න. කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලය සමානයි මොන බලන්න පුතේ 360න් θ වැඩි කිරීම πr වර්ගය. πr වර්ගය වර්ගඵලයේ තිබ්බ එක තමයි ඒක. වෘත්තයකින් යම් කොටසක වර්ගඵලය හොයන්නේ 360න් θ නම් πr වර්ගය. මම හිතනවා පැහැදිලි වෙන්න ඇති කියලා මේ කාරණාව. දැන් අපි විවිධ අරයන් විවිධ කෝණයන් සහිත කේන්ද්‍රික ඛණ්ඩ වල වර්ගඵලය හොයමු. හරි පුතේ. අපි පටන් ගමු වැඩේ. මේක ටිකක් පොඩි කරලා දින්නම් මම. පහසුයි අපිට. එහෙනම් මෙයා 45යි කෝණය අර 14යි සෙන්ටිමීටර් කියලා ගන්නවා. මේක වර්ගඵලය ගන්නා ඉඩ ප්‍රමාණය තමයි හොයන්න තියෙන්නේ. එහෙනම් කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය. ඛණ්ඩයේ වාපා වර්ගඵලය. එතකොට පුතේ 360න් දැන් කෝණේ බලන්න 360 අර ඡාප දිගේ වගේ තමයි පොඩි වෙනසයි තියෙන වර්ගඵලයේ සම්බන්ධය. 360න් 45යි. 360න් 45යි නම් πr වර්ගය. පුතේ 45ට එකයි 360ට 45යි. අන්න දැන් මතක් වෙන්න ඕනේ 8යි. 8න් එකයි 5 වෙනුවට දාන්නේ 7න් 22 සාමාන්‍යයෙන් තමයි බහුලව එන්නේ. r කියන්නේ දැන් 14යි. 14 වැඩි කිරීම 14ක් වෙනවා. ඒ යරේ 14ක් වෙනවා. වර්ගයක් තියෙන r වර්ගය. හරි. එතකොට 7ට 7 ඒවා එකයි 14ට 7 ඒවා දෙකක් වෙනවා. එච්චරද කරපන්නේ කියලා බැලුවොත් ඒක නෑ පුතේ මේ තව තියෙනවා. 2ට 1 යටට 4යි කියලා. එච්චරද කැපෙන්නේ කියලාද ඒත් නෑ 4ට 2යි 22ට 11යි. එච්චරද කැපෙන්නේ කියලාද ඒත් නෑ මොකද 2ට 1යි 14ට 7යි. බලන්න අවසානයේ ඉතුරුනේ මොකද්ද? එක්වරක් 11 11 වරක් 77 77 ඒවා එකක් 77යි. 77යි වර්ග සෙන්ටිමීටර. ඒ කියන්නේ කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය ඇවිල්ලා තියෙනවා 77යි වර්ග සෙන්ටිමීටර. මම හිතන්නේ පැහැදිලි වෙන්න ඇති ඔයාලට. අපි තව ගාණක් හලමු කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලය. හොයන ගාණක්. මේ වගේ කොටසක් මේ අංශක 120 කොටසක් ගමු. අංශක 120 කොටසක්. අංශක 120 කොටසක් අරය 21යි සෙන්ටිමීටර වෙච්ච. හරි. අපි බලමු කොහොමද මේක කරන්නේ කියලා. මම හිතනවා මේක පැහැදිලි වෙන්නද කියලා. හරි. අපි බලමු. කේන්ද්‍රික ඛණ්ඩයක ඡාප දිග හා වර්ගඵලය හොයන්න. එතකොට කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලය හොයන්න. 360න් 120යි. πr වර්ගය. 360න් 120 නම් πr වර්ගය. 120ට 1යි 360ට 120 3යි. 120ට 1යි 360ට 120 3යි. උතේ 3න් 1යි 5 වෙනුවට දානවා 7න් 22. අරේ ඇවිල්ලා 21යි 21 ඒවා දෙකක් දාන්න ඕන. එයි අරයන් දෙකක් හින්දා. r වර්ගයේ හින්දා. r වර්ගයේ හින්දා 21 ඒවා දෙකක් දාන්න. මම හිතනවා පැහැදිලි වෙන්නද කියලා. දැන් කැපෙන ඒවා බලමු කපන්න. උතේ 7ට 1යි 21ට 3යි කපුවා. එච්චරද කැපෙන කියලාද නෑ. 3ට 1යි 3ට 1යි. දැන් කුණ කරගෙන යන්න තියෙන ලාගේ.
එක් වරක් 22 22යි 22 වරක් 21 බලනවා. ඒක ආයෙත් එකකින් ගුණ කරනවා. ආයෙත් දෙයක් නැහැ නේ 22 වරක් 21 බැලුවා නම් හරිනේ. එහෙනම් මම ගුණ කරන්න යන්නේ 22 වරක් 21. එක් වරක් 2 2යි එක් වරක් 2 2යි. දෙවරක් 2 4යි දෙවරක් 2 4යි. දැක්කද? ඊට පස්සේ 2යි 4යි 2යි 6යි 4යි 462 දෙකක්. බලන්න පුතේ මේ ඇත්තටම තියෙන මේකේ සුළු කිරීමේ හුරුව තමයි මම මේ පුරුදු කරන්නේ පුතේ. සුළු කිරීම. දැන් සමහරවන්න මේ කපන්න කොනනේ හරියට බැලුවොත් එහෙනම් භාග ගුණ කිරීම තමයි හරියටම දන්නේ නැත්තේ. සූත්‍රයෙන් ලියන්න දන්නවා සුළු කිරීම මේ ක්‍රමයෙන් දන්නවා නමුත් අර භාග සුළු කිරීම කැපිල්ල කැටිල්ල තමයි ඕල් යන්නේ. ඒ අයට ගණන් කීපයක් හදුවා පුහුණු වෙනවා. ඒ හින්දා මේක බලන්න. හරි. අපි තව ගණනක් හදමු. අපි බලමු 90 කෑල්ලක්. 90 කෑල්ලක් තියෙනවා අරය 7 සෙන්ටිමීටර් වෙච්ච. 90 කෑල්ල. අපි ආයෙත් බලමු අර සූත්‍රයේම එන්නේ. ඔන්න බලන්න. කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලය. ඔන්න 360න් දැන් කීයද? 90යි. 5r වර්ගය. 360න් 90යි 5r වර්ගය. ඒකද 90ට 1යි 360ට 90 4යි. very good. 4න් 1යි වැඩි කිරීම 5 වෙනවා 7න් 22 දාන්න. අන්න හරි. අරය 7 ඒවා දෙකක් ඔන්න හරි. එකත් හරි. එහෙනම් 7ට 7 ඒවා 1යි 7ට 7 ඒවා 1යි. ආන් කැපුවා. එච්චරද කැපෙන්නේ? නෑ පුතේ 4ට 2යි 22ට 11ක් කැපෙනවා. එච්චරද කැපෙන්නේ? නෑ. දෙකට දෙක කපන්න බෑනේ. දැන් ඒක කපන්න බෑ. එහෙනම් මේ දෙක තියෙනවා. දැන් 7ක් කැපෙන්නේ නෑනේ. එහෙනම් එක් වරක් 11 11 වරක් හද 77යි 77 ඒවා 1 77යි. පුතේ දෙවරක් 1 2යි යන්න බෙදීම 2 දැන් 77 බෙදීම 2. ඉතින් පුතේ 77 දෙකට බෙදන්න ඕනේ. 4 2 ඒවා 3යි දෙවරක් 3 6යි. ඉතුරු එකක් 17ට 2 ඒවා. 17 තුල 2 ඒවා තියෙනවා පුතේ 8ක්. දෙවරක් 8 16යි. ඉතුරු එකක් දශම දෙක තියලා බිඳුවක් ගන්න. දශම දෙක බිඳුව 10ට 2 ඒවා 5යි. දෙවරක් 5 10යි 10න් ගියම් බිඳුවයි. එහෙනම් පුතේ 38.5යි වර්ග සෙන්ටිමීටර්. මං හිතනවා පුතේ පැහැදිලි වෙන්නද කියලා. හරි. අපි තව ගණනක් හදමු මේ වගේ පොඩි වෙනස්කම් තියෙන ගණන් තමයි ඉතින් හැදෙන්න ඕනේ ඇත්තටම. ඊට පස්සේ පුතේ මෙහෙම. අපි ගමු 60 කෑල්ල. අංශක 60ක කේන්ද්‍රික ඛණ්ඩයක් හදමු. අරය අපි දාමු 42යි කියලා සෙන්ටිමීටර්. අරය 42යි කෝණීය අංශක 60ක් වෙච්ච කේන්ද්‍රික ඛණ්ඩයක්. අපි බලමු කොහොමද මේකෙත් කරන්නේ කියලා. ඒකෙත් පුතේ මහා ලොකු දෙයක් නෑ. හරි සරලයි. බලන්න. ඔන්න 360න් 60යි නේ. 5r වර්ගය. 360න් 60යි 5r වර්ගය. අපි බලමු කොහොමද කරන්නේ කියලා. ඔන්න 360 මේක කපලා දැම්මම 60ට 1යි 360ට 60 ඒවා 6යි. පුතේ 6න් 1යි. වැඩි කිරීම 5 වෙනුවට 7න් 22 දානවා. අරය 42 ඒවා දෙකක් 42 ඒවා දෙකක්. මම හිතනවා පැහැදිලි වෙන්නේ කියලා. දැන් කපලා දාන්න වෙලාවයි. 7ට 1යි 42ට 7 ඒවා 6යි. දැන් පුතේ බලන්න 6ට 1යි 6ට 1යි. අන්න 22 ඒවා 42 ගන්න නේද දැන් ගන්න තියෙන්නේ. අපි ගුණ කරමු. 42 ඒවා 22ක්. දෙවරක් 2 4යි දෙවරක් 4 8යි. හරිනේ. ඒකමනේ 4යි 8යි. එකතු කරනවා 4යි 8යි 4යි 12යි 12න් දෙක දානවා එකක් ඉතුරු 8යි අර එකයි 9යි 924යි 924යි වර්ග සෙන්ටිමීටර්. ඔන්න මං හිතනවා පැහැදිලි වෙන්න ඇති කියලා දරුවනේ. දැන් අපි වර්ගඵලය දීලා අරය තියෙන ගණන් ඒ කියන්නේ වර්ගඵලය දීලා කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලය දීලා අරය හොයන ගණන් හදන්න යන්නේ. හරි අපි ඒ ජාතිය ගණන් හදන විදිය බලමු. හරි. හරි පුතේ මේ වගේ ගණන් කේන්ද්‍රික ඛණ්ඩයක කෝණය 180ක්ද වර්ගඵලය 77ක්ද නම් අරය සොයන්න. කේන්ද්‍රික ඛණ්ඩයක කෝණය 180ක්ද වර්ගඵලය 77ක් නම් අරය සොයන්න. හරි. සූත්‍රය මොකක්ද? මේ පුතේ හැම විටම මතක තියාගන්න. කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය වෙන සූත්‍රයටමයි අර
සමාන කරන්න ඕනේ. වෙන දෙයක් නෙමෙයි. කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය දීලා තියෙනවා. අරගෙන හොයන්න තියෙන. එහෙනම් කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය වෙන සූත්‍රයට සමාන කරලා දාන්න පුළුවන් ඒවා ආදේශ කරලා උත්තරේ ගන්න තියෙන්නේ. හරි අපි බලමු කොහොමද කරන්න කියලා. 360න් දැන් තියෙන 180යි නම් 5r වර්ගය. කේන්ද්‍රික ඛණ්ඩයේ කොන 180යි. හරි. අපි බලමු 180ට 1යි 360ට 2යි. සමානයි 77යි. ඒක දීලා තියෙනවා. ඒක දීලා තියෙනවා. ඒකට සමාන කරන එක තමයි කරන්නේ. එහෙනම් 2කින් 1යි 5 වෙනුවට 7න් 22 r වර්ගය. r වර්ගය තමයි හොයන්න තියෙන්නේ. එහෙනම් 77යි. ඔන්න දැන්. දැන් කැපෙනවා තියෙනවා කපලා දාමු. 2කට 1යි 22ට 11යි. එච්චරද කැපෙන්නේ කියලා බලුවොත් දැනට උච්චරයි කැපෙන්නේ. එක් වරක් 11යි 11යි r වර්ගය බෙදීම එක් වරක් 7 7යි. සමානයි 77යි. පුතේ කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලය හොයපු දරුවන්ට මතක කේන්ද්‍රික ඛණ්ඩයක නෙමෙයි වෘත්තයක වර්ගඵලය හොයපු දරුවන්ට මතකයි මේතනින් එහාට මොනවද කරන්න කියලා. පුතේ බෙදීම 7ක් තියෙන එහා පැත්තට යද්දි උඩට යනවා 77 ගුණ කිරීම 7 වෙනවා 11 ගුණ කිරීමත් තියෙන එහා පැත්තට යද්දි බෙදීමක් වෙනවා. හරිනේ? දැන් කැපිල්ලක් තියෙන්නේ 11ට 11 ඒවා 1යි 77 ඇතුළේ 11 ඒවා 7යි පුතේ. එහෙනම් r වර්ගයේ සමානයි 7 වරක් 7 49යි. පුතේ වර්ගයක් තියෙනවා වර්ග මූලය දානවා 49 මූලය 49 මූලය 7යි. එහෙනම් කේන්ද්‍රික ඛණ්ඩයේ අරේ කීයද 7යි. මම හිතනවා පැහැදිලි වෙන්න ඇති කියලා. හරි. අපි බලමු තව ගානක්. හරි පුතේ බලමු අපි මේ ගාන කේන්ද්‍රික ඛණ්ඩයේ කෝණය 60යි වර්ගඵලය 231යි අරේ හොයන්නේ. අපි බලමු මේක කොහොමද කරන්නේ කියලා. අර සූත්‍රයේම තමයි පුතේ 360න් 60 නම් 5r වර්ගය. හරි සරලයි. ඒක සමාන කරනවා පුතේ 231ට. හරිද? දැන් මේක 60ට 1යි 360ට 6යි. 6න් 1යි. 5 වෙනුවට 7න් 22 දාන්න. හරිද? අරේ තමයි හොයන්න තියෙන්නේ. සමානයි 231යි. හරි. දැන් කැපෙනවා තියෙන කපලා දාන්න. 6ට 2යි නෙමෙයි 3යි 22ට 11යි. ඔච්චර කැපෙන්නේ. හරි? 22ට 11යි 6ට 3යි. එහෙනම් 1 වරක් 11යි 11යි r වර්ගය 3 වරක් 7 21යි. සමානයි 231යි. දැන් බලමු. බෙදීම 21ක් තියෙන. එහා පැත්තට යද්දි මොනවද වෙන්නේ? ගුණ කිරීම 21ක් වෙනවා. 231 ගුණ කිරීම 21 බෙදීම කීයද? 11. ඇයි යට එක උඩට යනවා උඩ එක යටට එනවා. දැන් බලන්න ඕනේ අනිවාර්යෙන් මෙයත් එක්ක මෙයා කැපෙන්නේ නැහැ නේ. මේක කැපෙනවද කියලා බලමු නේ. 231 බෙදනවා 11යි. 231 23 ඇතුලේ 11 ඒවා 2යි 11 වරක් 2 22යි. ඉතුරු එකක් 11ට. 11ට 11 ඒවා 1යි. 11 වරක් 1 කියන්නේ 11යි බිඳුවයි. ඒ කියන්නේ 21ක් තියෙන්නේ නේ ලේසියෙන් 11ට 1යි 231ට 21යි. පුතේ බලන්න. r වර්ගය මේක පොඩි ලේසි ක්‍රමයක්. දැන් 21 වැඩි කිරීම 21නේ. එහෙනම් 21 වර්ගය නේද? 21ක් 21 කියන්නේ 21 වර්ගයනේ. එහෙනම් දෙපැත්තට වර්ග මූලය දාදී r සමානයි. මේ බලන්න. r වර්ගය සමානයි 21 වගේ. එහෙනම් r සමානයි 21යි. ඒක පුතේ නැත්තම් මේක ගුණ කරලා ආයෙ මූලය ගන්නගේ තවත් කරන්නේ. මං ගෙලින්ම 21 වරක් 21 කියන්නේ 21 දෙකේ බලය. නේ 21 වරක් 21 කියන්නේ 21 දෙකේ බලය. එහෙනම් r වර්ගය සමානයි 21 දෙකේ බලය. එහෙනම් r සමානයි 21යි. හරි සරලයි පුතේ. හරි අපි තව ගානකට යමු. මෙහෙම. කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය 154ක් කියලා දාමු. 154යි. මෙයාගේ කෝණය 90යි. බලමු පුතේ කොහොමද මේක හදන්නේ කියලා. කෝණය 90යි වර්ගඵලය 157යි. අපි බලමු කොහොමද කරන්නේ කියලා. සූත්‍රය අරකම තමයි. 360න් 90 නම් 5r වර්ගය සමානයි 154යි. දැන් අපි වේගවත් වෙනවා. මොකද පටපට ගාලා හදන්නත් එපා. නේද? 90ට 90ට 1 90ට 91යි 360ට 94යි. 4න් 1යි 5 වෙනුවට 7න් 22 දැම්මා. හරිය දන්නේ නෑ. 154යි. සමානයි 154. පැහැදිලිනේ? හරි. දැන් කැපෙනවා තියෙන කපලා දාමු. අනේ මෙතනින් කැපෙනවා. 22ට 11යි 4ට 2යි.
අන්න එක්වරක් 11 11යි R වර්ගය දෙවරක් 14යි. සමාන 154යි. පුතේ බෙදීම 14ක් තියෙන එහා පැත්තට යද්දි ගුණ කිරීම. ගුණ කිරීම 11ක් තියෙන එහා පැත්තට යද්දි බෙදීම 11. ඔන්න හරි සරලයි. R වර්ගය සමානයි 154 වැඩි කිරීම 17 බෙදීම 11. හරි. මං හිතනවා පැහැදිලි වෙන්න ඇති කියලා. හරි දැන් කැපෙනියෝ කපල දාමු. 11ට 11 එකයි 154 ඇතුළේ 11 ඒවා. බෙදන්න වෙනවනේ. හරි ඉතින් අපි ශානිකව බෙදලා දාමු. 154 බෙදනවා 11යි. සරල දේවල් ඉතින් මේවා. 15ට 11 ඒවා 1යි. 11 එක 11යි. ඉතුරුයි පුතේ 4ක්. පහෙන් එකක් ගියාම 4යි. ඉතින් ආ බිඳුවයිනේ 4 ගන්න අනිත් 4 ගන්න 44 ඇතුළේ 11 ඒවා 4යි. 11ක් 4 44යි. දැන් මේ මාර සීන් එකක් ආයි මෙතනත් අර වැඩි එනවනේ. දැන් අපිට මේක 14 අර 14 බලලා එන ලොකු කතන්දර වලට යන්න ඕනේ නැහැ. කෙලින්ම R වර්ගයේ සමානයි 14 වරක් 14 කියන්නේ 14 වර්ගය. 14 වැඩි කිරීම 14 කියන්නේ 14 වර්ගය. ඒතර වර්ගය තියෙනවා R වර්ගය සමානයි 14 වර්ගය නම් R සමානයි 14යි. මම හිතනවා මේකත් පැහැදිලි වෙන්න කියලා. අපි පොඩ්ඩක් වෙනස්ම ಜಾති ගානකට යමු. හරි. ඒ කියන්නේ පුතේ මෙහෙම භාග ගානක්. පුතේ කෝණයේ අංශක 30යි වර්ගඵලය 77 බෙදීම 6යි. 77 බෙදීම 6ක් එනවා. නම් අපිට ඒකෙදිත් අර හොයන්න තියෙනවා. ඕම් බලමු පොඩි වෙනසක් තියෙන භාගයක් නේ. ගැටලුවක් වෙයි කියලා හිතේ. අපි බලමු මුණ දෙන්න ඕනේ. 330යි πr වර්ගය සමානයි 77 බෙදීම 6යි. හරි සරලයි පුතේ බලන්නකෝ. 30 ඒවා එකයි 360ට 30 ඒවා. කීයද? 12යි. එහෙනම් 12න් එකයි වැඩි කිරීම 5 වෙනකොට 7න් 22 දාන ඔන්න 7න් 22 වැඩි කිරීම R වර්ගය සමානයි 77 බෙදීම 6යි පුතේ. ඔන්න බලන්නකෝ දැන් වැඩේ. මේ කැපුවේ හැකිනේ මේ 22ට 11යි 12ට 6යි. නේ එක්වරක් 11යි R වර්ගයේ බෙදීම 6 වරක් 42යි. 42යි සමානයි 77 බෙදීම 6යි. පුතේ බෙදීම 42ක් තියෙන්නේ. එහෙනම් එහා පැත්තට යද්දි ගුණ කිරීම 42ක් වෙනවා. ගුණ කිරීම 11 තියෙන්නේ. එහා පැත්තට යද්දි බෙදීම 11ක් එනවා. හරි. එහෙනම් මොම් බලන්න වැඩේ 77 බෙදීමේ 42 තියෙන එහා පැත්තට යද්දි ගුණ කිරීම 42 වෙනවා. දැන් 11 යටටනේ යන්නේ. මේ 6 තියෙනවනේ. 6ත් එක්ක තියෙනවා සම්බන්ධයක් ගුණ කිරීම. පැහැදිලි වෙන්නද නේ? මේ 6 තියෙන්නේ ගුණ කිරීම 11 මේ R වර්ගයත් එක්ක 11 ගුණ කිරීමනේ. එහා පැත්තට යද්දි බෙදීමක් වෙනවා. හැබැයි 6 තියෙන හින්දා 6ත් එක්ක ගුණ කිරීමක් ඇති වෙනවා. යට ගුණ කිරීමක් ඇති වෙනවා. යටට යද්දි යට ගුණ කිරීමක් ඇති වෙනවා. උඩට යද්දි උඩ ගුණ කිරීමක් ඇති වෙනවා. සරල දේවල් මේ. පුතේ කැපිනියෝ කපල දාමු. 6ට 1යි 42ට 6 ඒවා 7යි. එච්චරද කැපෙන්නේ කියලා නෑ නෑ. 11ට 1යි 77ට 11 ඒවා 7යි. අන්න අතන මේ බලන්න මෙතනත් මේ වැඩේම වෙනව නේද? R වර්ගයේ සමානයි 7 වරක් 7 කියන්නේ 7 වර්ගය. දෙපුතේ අහනම් R සමානයි 7යි. මං හිතනවා පැහැදිලි වෙන්නේ නැති කියලා. හරි. අපි ළඟට බලමු දැන් මේ ගැටලු හරි. දැන් අපි කතා කරන්න යන්නේ සංයුක්ත වස්තු වල. ඒ කියන්නේ කේන්ද්‍රික ඛණ්ඩ සම්බන්ධ වෙච්ච වස්තුන් වල වර්ගඵලය හොයන්න. හරි අපි බලමු මේ වගේ වස්තුන් වල වර්ගඵලය හොයන්නේ කොහොමද? හරි පුතේ මේ වගේ ගන්න බලන්න. කේන්ද්‍රික ඛණ්ඩයක් තියෙනවා මේ අර්ධ වෘත්තයක් තියෙනවා. ඒ වගේම මේ සුජුකෝණාශ්‍රයක් තියෙනවා. දැන් අපිට රූපේ වර්ගඵලය කියද්දි එකපාරම මේක හොයන්න ක්‍රමයක් නෑ අපිට. අපි මේ කොටස් කඩා ගන්නවා දෙකකට. මේ සමචතුරාර්ය සුජුකෝණාශ්‍රයකුයි අර්ධ වෘත්තයකුයි. පුතේ සුජුකෝණාශ්‍රය වර්ගඵලය නම් අපිට ලේසියෙන් මෙහෙව්වේ යන්නේ. දිග වැඩි කිරීම පළලින් දාලා මේකේ වර්ගඵලය හෙව්වේ. අර්ධ වෘත්තයේ වර්ගඵලය හොයන්න දැන් දානවා. අපි ඉස්සලාම අර්ධ වෘත්තයේ වර්ගඵලය හොයලා අර්ධ වෘත්තයේ වර්ගඵලය හොයලා ඉස්සලාම අර්ධ වෘත්තයේ වර්ගඵලය වාපා කියලා කෙටියෙන් දාන්න. අර්ධ වෘත්තයේ වර්ගඵලය හොයන්න තියෙන්නේ කෙලිම දැන් සමහරු ඉන්නවා කෙලිම 180ක් කියන්නේ 360න්
360න් මේ 180 ඒවා දෙකක්නේ 360 වෙන්නේ. ඒකෙන් හින්දා දෙකෙන් එක කියලා දානවා. කමන්නේ කොහොම දැම්මත් 360න් 180 නම් 5r වර්ගය. අපි බලමු කොහොමද කරන්නේ කියලා. එතකොට 180ට 1යි 360ට 2යි. හරිනේ? ඊට පස්සේ දෙකෙන් 1යි 5 වෙනුවට 7න් 22 r කියන්නේ දැන් r එක කීයද? දැන් සමහරු වැරදියට දායි මෙයාගේ අරය මේ 14යි. නෑනේ පුතේ. කේන්ද්‍රයේ ඉඳලා තියෙන දුර තමයි රේ කියන්නේ. එහෙනම් මෙතන ඉඳන් මෙතනට දුර කීයද? 7යි. එහෙනම් 7 ඒවා දෙකක් දාන වර්ගයේ ඉඳ පුතේ. දැන් කැපෙටියම් කපලා බලමු. 7ට 1යි 7ට 1යි. 2ට 1යි 22ට 11යි. 11 වරක් 7 77යි වර්ග සෙන්ටිමීටර්. මං හිතනවා පැහැදිලි වෙන්න ඇති කියලා. ඔන්න මේ කෑල්ලේ වර්ගඵලය 77ක් ගත්තා මම මෙතන ලියන්නම්කෝ ඒක. ඊට පස්සේ මේ සුජුකෝණාශ්‍රය වර්ගඵලය හොයන්න ඕනේ. සුජුකෝණාශ්‍රය වාපා වර්ගඵලය සුජුකෝණාශ්‍රය වර්ගඵලය හොයන්න යන්නේ. හරි බලමු කොහොමද කරන්නේ කියලා. දිග වැඩි කිරීම පළල තමා දාන්නේ. පුතේ දිග කීයද? දිග 20යි පළල 14යි. 14 වරක් 20 බලන්න තියෙන්නේ. බලමු අපි 14 වරක් 20 කියන්නේ එහෙම කෙටි ක්‍රමයක් තියෙනවා. 14 දෙකෙන් ගුණ කරලා අකට බිඳුවක් දාන්න. ඔන්න බිඳුව දැම්ම 14 ඒවා දෙකක් 28යි. 280යි වර්ග සෙන්ටිමීටර. එහෙනම් මුළු රූපේ වර්ගඵලය කියන්නේ මේ කොටස් දෙකම එනවා. 280යි. මේ එහෙනම් මුළු වර්ගඵලය කියන්නේ මොකද කරන්න ඕනේ? මේ දෙක එකතු
කේන්ද්‍රික ඛණ්ඩයේ අරේ 14යි. හරි පුතේ. අපි බලමු කොහොමද මේක කරන්නේ කියලා. ඉස්සල්ලාම අපි කරන්න ඕනේ මොකක්ද? විශාල කේන්ද්‍රික ඛණ්ඩය හොයාගන්න. කුඩා කේන්ද්‍රික ඛණ්ඩය හොයාගන්න. ලොකු එකෙන් චූටි එක වහක් කරපුවම එනවා නේද පුතේ අර කෑල්ල? පැහැදිලිද? ලොකු කේන්ද්‍රික ඛණ්ඩයෙන් චූටි කේන්ද්‍රික ඛණ්ඩය අහක් කරපුවම මේ කෑල්ල නේ එන්නේ. හරියට මේ චීස් කෑල්ලකින් මේ කෑල්ල අහක් කරලා වගේ. මේ කෑල්ල කපලා අයින් කරලා වගේ. මං හිතනවා පැහැදිලි වෙන්නද? හරි එහෙනම් අපි කුඩා කේන්ද්‍රික ඛණ්ඩයේ හරි කමන්නේ කුඩා කේන්ද්‍රික ඛණ්ඩයේ වාපා කෙටියෙන් දානවා කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය. කුඩා කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය කියන එක තමයි මම කෙටියෙන් කිව්වේ. ඔන්න 360න් 45යි නම් pi r වර්ගය කැපෙනවා නම් කපලා දාමු. 7 ගාලා. එතකොට පුතේ 45ට එකයි 345 ඒවා 8යි. ඔන්න 8න් එක මම මෙහාට හදායි යන්න. බලන්න 7න් 22යි අරේ ඇවිල්ලා 14 ඒවා දෙකක් පුතා 14 ඒවා දෙක. දැන් කැපෙනවා ඊළාගෙන කපන්න තියෙන්නේ. පුතේ 7ට 1යි 14ට 2යි. එච්චරද කැපෙන්නේ නෑ. 8ට 4යි 2ට 1යි. එච්චරද කැපෙන්නේ? අනේ නෑ. 4ට 2යි 22ට 11යි. එච්චරද කැපෙන්නේ නෑ. 2ට 1යි 14ට 7යි. හරියට මස් කඩයක් වගේ කපාගෙන යනවා. හරි. දැන් 1 වරක් 11යි 11යි 11 වරක් 7 77යි වර්ග සෙන්ටිමීටර්. හරි පුතේ මේ චූටි කෑල්ලේ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර් 77ක්. අපි හොයන්නේ දැන් විශාල කේන්ද්‍රික ඛණ්ඩය. විශාල කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය කියලා මම කෙටියෙන් ලියන්න. වාපා කියලා. විශාල කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය කියන එක තමයි මම කෙටි කරලා ලිව්වේ. හරි. දැන් එහෙමනම් 360න් 45 නේ. pi r වර්ගය. pi r වර්ගය. දෙපොතේ දැන් අපි එහෙමනම් කපලා දාගමු. 45ට 1යි 360ට 8යි. 8න් 1මයි 5 වෙනුවට 7න් 22 අරේ 14 ඒවා දෙකක්. 14 ඒවා දෙකක්. නෙමෙයි. අරේ 28 ඒවා දෙකක්. ඇයි ලොකු එකාට? 28 ඒවා දෙකක්. දැන් කැපෙනවා කපලා දාමු. 7ට 1යි 28ට 7 ඒවා 4යි. 4ට 1යි 8ට 2යි 2ට 1යි 2ට 11යි. මම හිතනවා පැහැදිලි වෙන්නද කියලා. 11 වරක් 28 බලන්න තියෙන්නේ. 11 වරක් 28. 11 වැඩි කරනවා 28 නේද? 11යි. 1 වරක් 8 8යි 1 වරක් 2 2යි. එකමනේ 8යි 2යි 8යි 2 දැන් 0යි 3යි 308යි. මේ පුතේ 308යි වර්ග සෙන්ටිමීටර් වෙනවා මෙතන. එතකොට පුතේ ලොකු කේන්ද්‍රික ඛණ්ඩයෙන් කුඩා කේන්ද්‍රික ඛණ්ඩය අයින් කරන්න බෑ. එහෙනම් අපි ඒ ටික හදමු. එහෙනම් අඳුරු කළ කොටසේ අඳුරු කළ අපි මෙතන ඉඳවන්න හින්දා අපි මේ උඩ හරිය වකමු. මේ හරිය වකලා මේ ටික දාමු. අඳුරු කළ කොටසේ වර්ගඵලය. අඳුරු කළ කොටසේ වර්ගඵලය. දෙපොතේ බලන්න දැන් අඳුරු කළ කොටසේ. එතකොට මුළු වර්ගඵලයම ඇවිල්ලා තියෙනවා 308. මේ කෑල්ල විතරක් 77ක්. එහෙනම් අඳුරු කළ කොටසේ හොයන්න 308න් 77ක් අඩු කරන්න. 7න් 8ක් ගියපො 1යි, 0න් 7ක් වෙයි, මෙන් ගන්න 10න් 7ක් 3යි, මෙතන 2යි 231යි. 231යි පුතේ. හරි සරලයි. මං හිතනවා පැහැදිලි වෙන්නද කියලා. හරි. එහෙමනම් මේ වගේ ගැටලු O level paper එකක එන්න පුළුවන්. ඒකෙන්ද මේවල් ප්‍රැක්ටිස් එක තමයි තියෙන හුරුව තියෙන සුළු කිරීම හුරුව තියෙන්න ඕන. හදලා තියෙන්න ඕන. ඒ වගේ හුරුව තියෙන අවබෝධය තියෙන්න ඕන. හරි. මේ වගේම තවත් වීඩියෝ එකකින් හමු වෙනතුරු සමු ගන්නවා. ස්තුතියි ඔබට.